අවස්ථාවට සහභාගී වන අපේ ගරු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමනි, ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ජයන්ත චන්ද්‍රසූර මැතිතුමනි, ඒ වගේම අපේ ආරාධනාවෙන් මේ අවස්ථාවට සහභාගී වන විසුතුරු මත්ස්‍ය කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාගේම අවසරයි. විශේෂයෙන් පළමුවෙන්ම මම බලාපොරොත්තු වෙන අනුනාසල සියලු දෙනා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෞරවයෙන් පිළිගැනීමටයි අද මේ අවස්ථාවේ මම හිතන්නේ අනුනාසල සියලු දෙනාම දන්නවා ඉතාමත්ම කාර්යබහුල තත්ත්වයක් අවස්ථාවක් තිබෙන දවස් කිහිපයක් वर्षीय अवसान दवस देकर इंसान मंदानुआ गौराज्य मुत्तुमाडा योगी तमुनांसिलटा योगी मापे अमात्यांचल सा अपे अधिकारी सिरुदिनाटम इतामत मुकार्य बहुल दिन देका नमुत गौराज्य मुत्तुमा के काले में प्रदगत साकච්ඡාව සඳහා ලබා දීමට කටයුතු කරා. योगी මද එතුමා මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. මම ඉතාමත්ම ගෞරවයෙන් අපේ අධිකාරිය වෙනුවෙන් ඒ වගේම තමුන්නාන්සලා සියලු දෙනා වෙනුවෙන් ගරු රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මැතිතුමා මුලින්ම පිළිගැනීමට කැමැතියි. ඒ වගේම අපේ හිතවත් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා එතුමාත් මම හිතන්නේ මේ අවස්ථාවේ ඉතාම කාර්යබහුල තත්ත්වයක ඉන්න කෙනෙක්. නමුත් අද මේ සාකච්ඡාවට සහභාගී වී සිටිනවා. එතුමාවත් ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට සම්බන්ධ පාර්ශ්ව කීපයක් අද මේ අවස්ථාවට සහභාගී වෙනවා. විශේෂයෙන් මේ කර්මාන්තයේ යෙදෙන ඊට සම්බන්ධව කටයුතු කරන ප්‍රාදේශීය මට්ටමේ, ග්‍රාමීය මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ මේ කර්මාන්තයේ නියැලෙන අයගේ නියෝජිතින් පිරිසක්, ඒ වගේම මීට සම්බන්ධ අපනයන කටයුතු වල නියැලී සිටින ඒ සංගමේ නියෝජිතින් පිරිසක් ඇතුළු මේ කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනාම අද මම හිතන්නේ මේ පාර්ශ්ව දෙකම මේ අවස්ථාවට සහභාගී වෙනවා. ඒ සියලු දෙනාමත් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. අද දවසේ මේ සාකච්ඡාවේ ආරම්භය මම හිතන්නේ තමුන්නාන්සලා සියලු දෙනාම දන්නවා වර්තමාන රාජ්‍ය බලයටපත් වුණාට පස්සේ විශේෂයෙන් විසුතුරු මත්ස්‍ය කර්මාන්තය සම්බන්ධව ඉතා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීලා, ඒ කියන්නේ අමාත්‍යාංශයක ප්‍රධාන විෂය බවට මේ කර්මාන්තය පත් කළේ පළවෙනි වතාවට. ඒ වගේම ඊට අවශ්‍ය පාසුකම්, ඊට අවශ්‍ය තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය විශේෂයෙන් නායකත්වය අරගෙන ඉන්න අවස්ථාවක්. මේ සඳහා ජනාධිපති කාර්යසාධන බලකාය විශේෂයෙන් මේ කර්මාන්තය ගැන ලොකු උනන්දුවකින් ප්‍රමුඛතාවයක් දීලා කටයුතු කරන අවස්ථාවක්. ඒ වගේම මේ වෙනුවෙන් ඉතා ඉහළ කැපවීමකින් නායකත්වයේ සපයන රාජ්‍ය ඇමතිවරයෙක් අවස්ථාවක්. ඒ වගේම ඊට සම්බන්ධ වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කරපු අවස්ථාවක්. ඒ නිසා මම හිතන්නේ අපි සියලු දෙනාම ඉන්නේ මේ කර්මාන්තයේ ඉතා ඉහළ මට්ටමකට රැගෙන යාමට ආරම්භයක් දිය හැකි ශක්තිමත් තත්වයකයි කියලා මම මුලින්ම තමුන්නාන්සලට සඳහන් කරන්න කැමතියි. ඒ අනුව ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මීට අදාළ සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් මේ සඳහා පස්වරු සැලැස්මක් සකස් කරලා දැන් ඒකී අවසාන අවස්ථාවේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම මේ විෂය සම්බන්ධයෙන් ජලජීවී විෂය සම්බන්ධයෙන් අපේ පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කරලා ඊට අවශ්‍ය වන ඊට අදාළ පාර්ශ්ව සාකච්ඡා කරලා විශේෂඥ උපදෙස් ලබාගෙන මේ පනත සම්පූර්ණයෙන්ම සම්මත කිරීමට අවශ්‍ය තත්ත්වයට පත් කරලා තිබෙනවා. දැන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා මේ පනත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම
මේවර අයවැය හරහා මේ විෂය සම්බන්ධයෙන් මේ කර්මාන්තයේ සම්බන්ධයෙන් ඉතා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දීලා ඉතිහාසයේ පළවෙනි වතාවට මම හිතන්නේ වැඩිම මුදලක් ලැබිච්ච අවුරුද්ද තමයි 2021 වර්ෂය. මම උදාහරණයකට කියනවා නම් සමහර විශේෂ ක්ෂේත්‍රවල ඊට අදාළ 12 ගුණයක් වගේ වැඩි ප්‍රමාණයක් මුදල් ලබා දීලා තියෙනවා. ඒ වගේම විසුතුරු මත්ස්‍ය කර්මාන්තයේ පැත්තෙන් ගත්තොත් ඒ සඳහා අපි විශේෂ වැඩපිළිවෙලක් අපේ පස් අවුරුදු සැලැස්මට අනුකූලව ක්‍රියාත්මක කරන්න කටයුතු සියල්ල සූදානම් කරලා තියෙන තත්වයකයි අපි ඉන්නේ. ඒ නිසා මේ සාකච්ඡාව ඉතාම වැදගත් සාකච්ඡාවක් බවට පරිවර්තනය කරගන්න පුළුවන්. අපි සියලු දෙනාම මේ කර්මාන්තයේ නගා සිටවීම පිළිබඳ සත්භාවයෙන් සහ ඊට අවශ්‍ය අවංක වුමනාවකින් අපි සියලු දෙනාම එකට එකතු වුණොත් මම හිතන්නේ ලංකාවේ ඉතා ඉහළම මට්ටමේ කර්මාන්තයක් බවට මේ කර්මාන්තය පත් කරගන්න පුළුවන්. ඒ සඳහා මම හිතන්නේ අද මේ රැස්වලා ඉන්න පාර්ශ්වකරුවන්ට තමයි ලොකුම වගකීම තියෙන්නේ. විශේෂයෙන් මේ කර්මාන්තයේ යෙදෙන ග්‍රාමීය මට්ටමේ ඉඳලා ජාතික මට්ටම දක්වා ඊට සම්බන්ධ වන පාර්ශ්වවලට තමයි වගකීම තියෙන්නේ. ඊට අවශ්‍ය පහසුකම් සැපයීම, ඊට අවශ්‍ය නෛතික තත්ත්වයන් වැඩි දියුණු කිරීම, ඊට අවශ්‍ය සම්පත් ළඟා කර ගැනීමට උදව් උපකාර කිරීම තමයි අපේ ආයතනයේ පැත්තෙන් කෙරෙන්නේ. ඒ නිසා විශේෂයෙන් අද මේ සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙන අපි සියලු දෙනාම ඊටම හොඳ අදහස් සෝමාලෝකයෙන් පස්සේ මේ කටයුතු වලට අවශ්‍ය සහයෝගය ඒකට එකතු වෙලා වැඩ කිරීමේ මේ සංස්කෘතිය තවදුරටත් ශක්තිමත් කරගන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ මට පේනවා අපේ මීට පෙර මේ සම්බන්ධ සාකච්ඡා වලට සම්බන්ධ වෙච්ච විවිධ පිරිස් මේ ස්ථානයේ ඉන්නවා. එයා දන්නවා අපි මොනවද කරේ කියලා. විශේෂයෙන් අද අවධානය යොමු වෙන එක කාරණාවක් තමයි මේ දැනට අපි විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ඉදිරිය ඉන්න වගා කටයුතු වල ඉදිරිය ඉන්න අය සම්බන්ධයෙන් සමීක්ෂණයක් මේ දවස්වල කරගෙන යනවා. විශේෂයෙන් තමුන්නාන්සලාට කියන්න ඕනේ මේ කර්මාන්තය සම්බන්ධයෙන් ඊට අදාළ දත්ත තොරතුරු හරියට එකට එකතු කරගෙන ඒ වගේ එකට එකතු කරපු දත්ත පද්ධතියක් මම හිතන්නේ මේ වෙනකන් හරියට නැහැ. අපි බලාපොරොත්තු වුණා බොහෝ අය ආවම අපි කියනවා ෆාමස් වල 1000ක් ඉන්නවා 9000ක් ඉන්නවා මේ වගේ එක ගණන් තමයි අපිට අහන්න ලැබෙන්නේ. නමුත් අපි මේ සම්බන්ධයෙන් පුවත්පත් දැන්වීමක් දාලා ඒ වගේම වෙනත් මාධ්‍ය ආයතන හරහා මේ කර්මාන්තයේ ඉදිරිය ඉන්න විට එයාට ලියාපදිංචි වෙන්න කියන ආරාධනාව කරාට පස්සේ අපිට ඒ සඳහා දල වශයෙන් 6000 7000 අතර ප්‍රමාණයක ඉල්ලීම් ලැබුණා. ඉතින් සමහර වෙලාවට තවත් මේක එකතු වෙච්ච නැති පිරිස් ඉන්න පුළුවන්. ඒත් අනාගතේ අපිට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි ප්‍රාදේශීය ලේකම්වරු හරහා ඒ අවශ්‍ය සහාය ලබාගෙන තියෙනවා. ඒ අනුව මම හිතනවා අපිට ඉතාමත්ම නිවැරදි දත්තපදනමක් හදාගන්න පුළුවන් වෙයි කියලා. මේකේ වැදගත්කම මේකයි. එවැනි තොරතුරු නැතුව අපිට හරි තීරණ ගන්න බෑ. තොරතුරු තමයි දත්ත තමයි අපිට හරි තීරණ ගන්න උදව් කරන්නේ. ඒ නිසා කාටද උදව් කරන්න ඕනේ? එක එක්කෙනා මොන මට්ටම් වලදී ඉන්නේ? එයාගේ තත්ත්වය තවදුරටත් දියුණු කරන්න මොන වගේ කටයුතුද අපි කරන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් ලබා ගන්න නම් අපි මේ සම්බන්ධ තොරතුරු සහ දත්ත තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා මේ විශේෂයෙන් වගාවේ ඉදිරිය ඉන්න අයගේ විශේෂයෙන් ගරු ඇමතුමා මෙතෙන්දී විශාල නායකත්වයක් ගත්තා. එතුමාට වුණා විශේෂයෙන් මේ කර්මාන්තයේ ඉදිරිය ඉන්න අයගේ තත්ත්වය, ඒගොල්ලන්ගේ හැකියාව, ඒගොල්ලන්ගේ ධාරිතාවය වැඩි දියුණු කිරීම සඳහා රජයේ පැත්තෙන් මොන වගේ උදව් උපකාර කරන්න ඕනද, මොන වගේ ශක්තියක් එයාට ලබා දෙන්න ඕනද කියන කාරණාව ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. ඒ සඳහා අපිට තොරතුරු අවශ්‍යයි. අපි දන්නවා එක එක මට්ටම් වල මේ වගාකරුවන් ඉන්නවා. ඊටාම ආරම්භයක් ගනිපු අය ඉන්නවා. යම් කිසි මධ්‍යම මට්ටමේ අය ඉන්නවා. ඒ වගේම ඉහළ ජාතික මට්ටමට ආපු අය ඉන්නවා. මේ අයට එයාගේ අවශ්‍යතාවයන් විවිධයි.
ඒ අවශ්‍යතාවයන්ට අනුව ඒ අයට යම්කිසි උදව්වක් සහායක් ලබා දෙන්න නම් ඒ පිළිබඳ තොරතුරු අවශ්‍යයි. ඒ වගේම එක මතයක් තිබුණා විශේෂයෙන් ගරු ඇමතුමත් ඒක දන්නවා රජය පැත්තෙන් උදව් උපකාර කරේ හැම වෙලේම එක්තරා පිරිසකට පමණයි කියලා. අනිත් අයට මේකේ පොදුවේ මේ අවස්ථාව ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒකට හේතුව තමයි මේ සියලු දෙනා පිළිබඳව තොරතුරු ඒ අයගේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු මේ ආයතනවල නැහැ. ඒ නිසා අපි පළවෙනි වතාවට මේ සියලු දෙනාගේම තොරතුරු ලබාගෙන මොන විදිහේ උදව් උපකාර කරන්න ඕනද කියන වැඩපිළිවෙලක් සකස් කරගෙන කටයුතු කිරීම අවශ්‍ය නිසායි විශේෂයෙන් අපේ අමාත්‍යාංශයත් අපේ ආයතනයත් ඒ වගේම අපේ මේ අදාළ පාර්ශවයත් එක්ක මීට කලින් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට කීපයක් තිබ්බා. විශේෂයෙන් කලාව අපි අවසාන වශයෙන් තිබ්බා අපේ ජාතික සැලැස්ම පිළිබඳ සාකච්ඡාව. ඒ සඳහා ඉතාම සක්‍රීය විදියට සහභාගී වෙච්ච පිරිසක් විසුරු මත්ස්‍ය කර්මාන්ත පිරිසක් හිටියා. මම සමහර අය මෙතන වගේ දැන ඇති. ඒ අයගේ දායකත්වය, ඒ අයගේ දැනුම, ඒ අයගේ අත්දැකීම් ඒ සියල්ල අපි ලබාගත්. ඒ වගේම අපනයන ක්ෂේත්‍රයේ නියෝජනය කරමින් ඒ සාකච්ඡාවට සහභාගී වුණා. මේ සියලු දෙනාගේම අදහස් එක්ක විශේෂඥ මණ්ඩලයක උදව් උපකාර ඇතුව මේ සම්බන්ධ ප්‍රවීණ දැනුමක් තියෙන අය සම්බන්ධ කරගෙන තමයි අපි ජාතික සැලැස්ම සකස් කරේ. ඊට අවශ්‍ය ඒ සැලැස්ම තුළ අපි හඳුනගෙන තියෙනවා ඉදිරි අවුරුදු 5 තුළ අපි කොයි විදිහේ ගමනක් යනවද, මොනවද අපිට කරන්න ඕනේ, ඒ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග මොනවද, මේ සියල්ල හඳුනගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අද මේ සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙනවා අපි කරගෙන යන වැඩපිළිවෙල තවදුරටත් දියුණු කරන්න අවශ්‍ය, තවදුරටත් නිවැරදි කරන්න අවශ්‍ය සහාය සහ දැනුම සහ අදහස් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි ඉතාම නිහතමානීව නමුනාන්සලා ඉදිරිපත් කරන අදහස් වැදගත් යෝජනා සැලකිල්ලට ගන්නවා. අපි මොකද අපි සියලු දෙනා මේ සම්බන්ධයෙන් යම්කිසි සත්භාවයකින් යුතුව කටයුතු කළ යුතුයි. මේ කර්මාන්තය ඉහළට ගෙනාවොත් තමයි සියලු දෙනාට මේකේ වාසිය ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ කර්මාන්තය මහා වෘක්ෂයක් වෙන්න නම් ඒ වෘක්ෂයේ මුල්වලට තමයි අපි ඉස්සෙල්ලාම ඊට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න ඕනේ. ඊට අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ වෘක්ෂය අවසාන වශයෙන් අපිට මල් පිපෙනවා හරි, ගෙඩි හැදෙනවා හරි දකින්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඊට අවශ්‍ය වතුර ටික වෙලාවට දැම්මේ නැත්නම්, ඊට අවශ්‍ය පොහොර ටික දැම්මේ නැත්නම්, ඊට අදාළ පරිසරය හදලා දුන්නේ නැත්නම් අපිට ඉහළින් පෙනෙන ලස්සන ලෝකයේ ලස්සන මේ වෘක්ෂය දකින්න හම්බුනේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් මේ අවස්ථාවේ නමුනාන්සලා සියලු දෙනාගේ ඉතාම ගෞරවයෙන් ඉල්ලන්නේ ගෞරවමතුමාගේ නායකත්වයෙන් ඉතා හොඳ වැඩපිළිවෙලකට අපි ආරම්භය දීලා තියෙනවා. ඊට අවශ්‍ය සම්පූර්ණ ශක්තිය අධිකරු ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් කාර්ය සාධක බලකායෙන් ලැබෙනවා. ඒ ශක්තිය අපි සියලු දෙනාම වාසියක් බවට පරිවර්තනය කරගෙන විසුරු මත්ස්‍ය කර්මාන්තය ලංකාවට වැඩිම විදේශ විනිමය ගෙනෙන, ඒ වගේම ලංකාවේ මේ ප්‍රාදේශීය මට්ටමේ ග්‍රාමීය මට්ටමේ ඉන්න ජනයාගේ ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් බවට පත් කර ගැනීම සඳහා කටයුතු කරමු කියන ඉල්ලීම කරමින් නැවතත් මේ අවස්ථාවට සහභාගී වන ගෞරවමතුමා දේකම්තුමා ඇතුළු ගම්නාන්සලා සියලු දෙනා ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් අරමුණ පැහැදිලි කිරීමේ කතාව අවසන් සභාවල විස්තර මාස කර්මාන්තයේ නියැලෙන්නන්ගේ තොරතුරු ලබා ගැනීම ආරම්භ කරා. මේ සඳහා අපි මේ අවුරුද්දේ ජූලි මාසේ තමයි අපි ලිපියක් යොමු කරේ. අපි තොරතුරු ලබා ගැනීමේ කාල සීමාව විදියට අගෝස්තු 5 වෙනිදා දක්වා සඳහන් කරලා තිබුණා. මේ කාල සීමාව ඇතුළත අපිට තොරතුරු විශාල සංඛ්‍යාවක් මේ පළාත් සභා මගින් ලැබුණා. ඒ වගේම අපි දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන්ුත් මේ විස්තර මාස කර්මාන්තයේ නියැලෙන්නන්ගේ තොරතුරු ලබා ගත්තා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මේ ලිපියත් අපි ඒකම යොමු කරා. ඒකෙදි අගෝස්තු මාසයේ 30 වෙනිදා දක්වා තමයි කාල සීමාව තීරණය කරලා තිබුණේ මේ තොරතුරු ලබා ගන්න. ඒ මගිනුත් අපිට විශාල තොරතුරු ප්‍රමාණයක් ලැබුණා. ඒකම අපි විශේෂයෙන්ම ගරු රාජ්‍ය ඇමතිතුමාගේ උපදෙස් පරිදි සිංහල ද්‍රවිඩ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පුවත්පත් දැන්වීම් පළ කරා මේ තොරතුරු ලබා ගැනීම සඳහා. විශේෂයෙන්ම දිනමින ලංකාදීප
ඩේලි නිවුස් තිනකරන් පුවත්පත්වල අපි මේ දැන්වීම් පළ කරා. මේ දැන්වීම් අනුව විශාල ප්‍රමාණයක් මේ විස්තුරු මාස වගාව සඳහා ලියාපදිංචි වුණා. ඒ වගේම විශේෂයෙන්ම මේ පුවත්පත් දැන්වීමට අදාළව ඔන්ලයින් රෙජිස්ට්‍රේෂන් එකකුත් අපි ආරම්භ කරා වෙබ් අඩවිය හරහා. ඒ මගිනුත් අපිට තොරතුරු ලබා ගැනීමට හැකියාව ලැබුණා. මේ තොරතුරු ලබා ගැනීමේ අවසාන දිනයේ විදියට අපි ඔක්තෝබර් 15 සඳහන් කරලා තිබුණා මේ වසරේ. නමුත් අපිට තවමත් ඒ තොරතුරු ලැබෙමින් පවතිනවා. එතකොට මේ විශේෂයෙන්ම අපි මේ ලියාපදිංචිය යටතේ විශාල තොරතුරු ප්‍රමාණයක් ඉල්ලුවේ නැහැ. විශේෂයෙන්ම පෞද්ගලික තොරතුරුත් එක්ක තමන් අයිති වෙන වර්ගීකරණය මොකක්ද කියන එක තමයි අපි මෙතනදී විමසුවේ. විශේෂයෙන්ම විස්තුරු මාසය අභිජනනය කරනවද? විස්තුරු මාසය වගා කරනවද? එහෙම නැත්නම් විස්තුරු මාසය අලවිසැල්ද පවත්ත යන්නේ? ජලජ පැලෑටි වගාවද කරන්නේ? අපනයනයේද ආනයනයේද? එහෙම නැත්නම් විස්තුරු මාසය උපාංග හා මත්ස්‍ය ආහාර නිපදවන කෙනෙක්ද කියන එක තමයි අපි මෙතනදී විමසුවේ. ඊට පස්සේ මේ ලබාගත් තොරතුරු අපි සාරාංශයක් සකස් කරා. ඉතින් ඇත්තටම මේ අවුරුද්දේ දෙසැම්බර් 20 වෙනිදා වෙනකොට 5355ක් අපේ ලියාපදිංචි වෙලා තිබුණා. මීට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණා. සමහර ඒවා දෙපාරක් ලියාපදිංචි වෙලා ඒවා සේරම අයින් කරලාට පස්සේ සාරාංශයක් විදිහට 5355 දෙනෙක් ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට මෙතනදී අභිජනනකරුවන් ගත්තාම අභිජනනකරුවන් 374 දෙනෙක්, වගාකරුවන් 2817ක්, අභිජනනය සහ වගාව දෙකම සිදු කරන අය 1622ක්, ඇක්වේරියම් තියන අය 384ක්, ජලජ පැලෑටි වගාව සිදු කරන අය 68ක්, අපනයනකරුවන් 66ක්, ආනයනකරුවන් 2 දෙනෙක්, ඒ වගේම මත්ස්‍ය ආහාර ආනයනය කරන අලෙවි කරන 12 දෙනෙක් විදිහට තමයි මේකේ සාරාංශයක් විදිහට ගත්තාම තියෙන්නේ. එතකොට මේ සාරාංශයේ විදිහට මේ අපි මේ මාසය ඇතුළත මේ මාසයක් වගේ කෙටි කාලයක් ඇතුළත අපිට ගන්නපු අපේ අතර ලියාපදිංචි වුණු මේ සියලුම 5355 දෙනාටම අපි මේ වගේ ලියුමකින් යොමු අංකයක් ලබා දීලා තියෙනවා. මේ වෙනකොට හැමෝටම මේ ලියුම තැපල් මගින් ලැබිලා තියෙන්නේ මම හිතන්නේ මේ වෙනකොට. ඒ වගේම මේ කැටගරි වලින් ගත්තාම අපනයනකරුවන්, ආනයනකරුවන්, විස්තුරු මත්ස්‍ය අලවිසැල්, ජලජ පැලෑටි වගාකරුවන්, විස්තුරු මත්ස්‍ය උපාංග හා මත්ස්‍ය ආහාර ආනයනය හා නිෂ්පාදනය කරන අයට අපි මේ වගේ ලියුමක් එක්ක අපිට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ ආකෘති පත්‍රයක් යවලා තියෙනවා. ඒක ඇත්තටම යවලා තියෙන්නේ මේ දත්ත පදනම සකස් කිරීම සඳහා තොරතුරු ලබා ගන්නට. ආනයනකරුවෙක් නම් මොන වගේ විශේෂ දානයනය කරන්නේ, අපනයනකරුවෙක් නම් මොනවද අපනයනය කරන්නේ, මොන රටවල් වලට, ඒ වගේ විස්තර තමයි අපි මෙතනදී තොරතුරු විදිහට ලබාගෙන තියෙන්නේ. මේ කැටගරි එකේ ඉන්න පහට අමතරව ඉතුරු අභිජනනකරුවන්, වගාකරුවන් හා අභිජනනය හා වගාව සිද්ධ කරන අයට මේ වගේ ආකෘති පත්‍ර දෙකක් අපි අවලා තියෙනවා. එකක් තමයි මේ දත්ත පදනම සඳහා සකස් කිරීම සඳහා තොරතුරු ලබා ගැනීමට, අනිත් එක තමයි ඒගොල්ලන්ගේ ව්‍යවසාය ශ්‍රේණිගත කිරීමට. අපි අපනයනකරුවන්ගේ ව්‍යවසාය ශ්‍රේණිගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මෙතනදී ශ්‍රේණිගත කිරීමට බලාපොරොත්තු වෙන්නේ අභිජනනකරුවන් සහ වගාකරුවන් පමණයි. ඒ සඳහා අපි මේ වගේ ලිපියක් ආකෘති පත්‍රات එක්ක තැපල් කරලා තියෙනවා. එතකොට මේ ව්‍යවසාය ශ්‍රේණිගත කිරීමේදී අපි යවලා තියෙන ආකෘති පත්‍රය අපි කියලා තියෙන්නේ ව්‍යවසායකට හැකී යන පරිදි ව්‍යවසායට අදාළ තොරතුරු සම්පූර්ණ කරන්න, කියන්නේ ස්වයං ඇගීමක් සිද්ධ කරන්න කියලා. ඇත්තටම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ සම්පූර්ණ කරලා අපි යොමු කරන පත්‍රිකාවල සඳහන් තොරතුරු අධිකාරිය මගින් නිරීක්ෂණය කරලා ඒ තොරතුරු සනාථ කරන්න. දැනට අපි කියලා තියෙන්නේ ස්වයං ඇගීමක් සිද්ධ කරලා අපිට දෙසැම්බර් 31 වෙනකොට එවන්න කියන එක. මේ වෙනකොටත් විශාල ප්‍රමාණයක් අපිට ඒ තොරතුරු එවලා තියෙනවා. ඒකෙදි ඇත්තටම අපේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි ගරු රාජ්‍ය ඇමතිතුමා අපිට උපදෙස් දුන්න විදිහට මේ අඩු පහසුකම් සහිත වගා පද්ධති හඳුනගෙන යටිතල පහසුකම් වැඩි දියුණු කරලා ගොවිපළ තත්ත්වයෙන් උසස් කිරීම මගින් විස්තර මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීම. එතකොට විස්තර මත්ස්‍ය කර්මාන්තය සඳහා අපි 2021 වර්ෂය සඳහා යෝජිත ව්‍යාපෘති සැලකල බලපුවාම විශේෂයෙන්ම ගෘහ ආර්ථිකය සයිබල ගැනීමේ ජාතික වැඩසටහන යටතේ
ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය යටතේ නව විස්තර මාස්‍ය වගා ව්‍යාපෘති සඳහා එක ව්‍යාපෘතියකට රුපියල් ලක්ෂය බැගින් ව්‍යාපෘති 1000ක් කරන්න මේ වෙනකොට අනුමැතිය ලැබිලා තියෙනවා. මේ සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. මීට අමතරව අලුතෙන්ම මේ විස්තර මාස්‍ය වගාවට පිවිසෙන අය පුහුණු කිරීම සඳහා රුපියල් මිලියන 7.5ක් මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම විස්තර මාස්‍ය වගා පද්ධති වැඩි දියුණු කිරීමට දැනට පවතින වගා පද්ධති වැඩි දියුණු කිරීමට එක ව්‍යාපෘතියකට රුපියල් 2,50,000 බැගින් ව්‍යාපෘති 1000ක් සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. මේ වෙනකොට ගරු රාජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් අනුව අපි මේ ව්‍යාපෘති 2000 කොහොමද ක්‍රියාත්මක කරන්න කියන එක දිස්ත්‍රික් මට්ටමින් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙහිදී අපිට අමාත්‍යතුමා උපදෙස් දුන්නේ ලියාපදිංචි වීමේ අනුපාතයට අනුව දිස්ත්‍රික් වලට වගාකරුවන් තෝරගන්න කියලා. ඒ අනුව තමයි විශේෂයෙන්ම තියෙන ගොවිපළ වැඩි දියුණු කිරීම සඳහා අපි ව්‍යාපෘති සංඛ්‍යාව තීරණය කරේ. නව ව්‍යාපෘති සඳහා ඒ ලියාපදිංචියත් ඊට අමතරව ඒ ප්‍රදේශයේ තිබෙන විභවයත් කියන දෙකම සලකලා බලලා මේ විදිහට ව්‍යාපෘති 2000 ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක තීරණය කරලා දිස්ත්‍රික් වලට මේ ව්‍යාපෘති සංඛ්‍යාව බෙදලා දීලා තියෙනවා. ඒක වශයෙන් ඉදිරියේදී වෙනසක් කරගන්න පුළුවන් වෙයි. මේකෙදී මේ සඳහා අපි රුපියල් මිලියන 350ක් මේ ව්‍යාපෘති සඳහා ආධාර දෙන්නත් ඒ වගේම පුහුණුව සඳහා රුපියල් මිලියන 7.5ක් උත් විදිහට මිලියන 357.5 වෙන් කරලා තියෙනවා. ඒ වගේම අයවැය යෝජනා අනුවත් ක්‍රියාත්මක වන ව්‍යාපෘති මේ විදිහට හඳුනගෙන තියෙනවා. විශේෂයෙන්ම විස්තර මාස්‍ය ගොවිපළ සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම තුළින් ගොවිපළ ඵලදායීතාවය වැඩි කිරීම සඳහා විශේෂයෙන් මේ පවතින ගොවිපළවල ඵලදායීතාවය වැඩි කිරීම සඳහා එක් ගොවිපළකට රුපියල් ලක්ෂය බැගින් ව්‍යාපෘති 200ක් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ විස්තර මාස්‍ය කර්මාන්තයේ පාර්ශවකරුවන්ගේ ඉල්ලීම පරිදි විස්තර මාස්‍ය ප්‍රභේදවල නව විස්තර මාස්‍ය ප්‍රභේදවල මව්සතුන් ආනයනය කර වගාකරුවන් වෙත බෙදා දීමටත් ඒ වගේම නව ජලජ පැලෑටි විශේෂ ආනයනය කර වගාකරුවන් වෙත ලබා දීමටත් රුපියල් මිලියන 10ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමා විශේෂයෙන්ම සාකච්ඡා කරලා ලංකා බැංකුව සමග මේ වගේ විස්තර මාස්‍ය වගාව සඳහා ණය පහසුකම් ඇති කරලා තියෙනවා. මේ වෙනකොට ලංකා බැංකුව මගින් BOC දිරිය, BOC දිවිමග, සුවශක්ති, සෞභාග්‍ය, තුරුණු දිරිය, සිරිලිය, සවිය, ස්මෝල් 3 කියන ණය වර්ග යටතේ මේ විදිහට පොලි අනුපාතය 5.5ක ඉඳලා පොලි අනුපාතය 9 දක්වා සහිතව මේ විදිහට ණය වර්ග යෝජනා කරලා තියෙනවා ලංකා බැංකුව මගින්. මම හිතන්නේ ඉදිරියේදී එතුමා අනිත් බැංකු සමග සාකච්ඡා කරයි විශේෂයෙන්ම විස්තර මාස්‍ය වගාව සඳහා ණය පහසුකම් ලබා දීමට. ඒ වගේම අපි දැනට අපේ රම්බඩගල්ල ඒ වගේම ගිනිගත් හේන පවතින විස්තර මාස්‍ය අභිජනන මධ්‍යස්ථාන මගින් සමුන්නාන්සලා දන්නවා විස්තර මාස්‍ය කර්මාන්තය සඳහා පහසුකම් සපයනවා. විශේෂයෙන්ම ඒ අවශ්‍ය පුහුණුව තාක්ෂණය ඒ වගේම මව්මස්සීන් ලබා දීම ඒ වගේම වගාකරුවන් සඳහා අවශ්‍ය පැටවුන් ලබා දීම රෝග කළමනාකරණය වගේ දේවල් සිදු කරනවා. ඊට අමතරව අපි 2021 වර්ෂයේ විශේෂයෙන්ම සෙවන පිටියේ අපේ විස්තර මාස්‍ය අභිජනන මධ්‍යස්ථානය ආරම්භ කරනවා. එතකොට මේ විස්තර මාස්‍ය අභිජනන මධ්‍යස්ථානය දැනටත් ඉදි වෙමින් පවතින්නේ. දැනට තියෙන පහසුකම් යටතේ අපි බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසයේ ඉඳලා අපි මේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වශයෙන්ම ගෝල් ෆිෂ් සහ කොයිකා මාසයෙන් තමයි අපි ජනනය කරන්නේ. ගෝල් ෆිෂ් මාසය සහ කොයිකා මාසය පසුගියෙන් නිකුත් කිරීමට අපේ මේ මධ්‍යස්ථානයේ ඉලක්ක කරලා තියෙන්නේ ගෝල් ෆිෂ් මාසය සිතන් මිලියන 2.4කුත් කොයිකා මාසය පසුගියෙන් මිලියන 30කුත් නිකුත් කරන්න. නමුත් දැනට පවතින පහසුකම් යටතේ අපි 2021 වර්ෂයේදී ගෝල් ෆිෂ් මාසය සිතන් මිලියන 1කුත් කොයිකා මාසය කීයෙන් මිලියන 10කුත් නිෂ්පාදනය කරලා වගාකරුවන් අතර බෙදා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මධ්‍යස්ථානයේ රෝග පරීක්ෂාව සඳහා විද්‍යාගාර පහසුකම් ඇති කරලා තියෙනවා. විශේෂයෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ පිළිබඳ ස්ථානයක් තිබුණේ රෝග පරීක්ෂාවට. ඒ නිසා මේ විද්‍යාගාර පහසුකුණුත් මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම
අපි දන්නවා විශේෂයෙන්ම කරදිය විස්තර මත්ස්‍යයෙන් සම්පූර්ණයෙන්ම අපනයනය කරන්නේ ස්වභාවික පරිසරයෙන් අල්ලලා ඒ නිසා ස්වභාවික පරිසරයේ තියෙන විශේෂයෙන්ම කරදිය මත්ස්‍ය විශේෂ ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම සමුද්‍ර විස්තර මත්ස්‍ය විශේෂවල අභිජනන තාක්ෂණය ස්ථාපිත කිරීම සඳහා බංගදෙණියේ කරදිය විස්තර මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ඉදි කරමින් පවතිනවා. ඒකත් අපි බලාපොරොත්තු වෙනවා 2021 වර්ෂයේ ආරම්භ කිරීමට. ඊළඟට මම ගෞරවයෙන් ආරාධනා කර සුදී සුබ සන්ධ්‍යාවක් වේවා. අපේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා ජයන්ත සඳුසෝම මැතිතුමනි, ඒ වගේම ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරී සභාපතිතුමා ජයන්ත විජේරත්න මැතිතුමා, අපේ අධ්‍යක්ෂක ජනරාල්තුමා නිමල් චන්ද්‍රරත්න මැතිතුමා, ප්‍රමුඛ අපේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු අපේ සියලුම නිලධාරී මහත්මීන්, ඒ වගේම අද දවසේ මේ අවස්ථාවට පැමිණ සිටින විසිතුරු මත්ස්‍ය අපනයන කරුවන්, ඒ වගේම වගා කරුවන් ඇතුළු ඒ සියලුම සංවිධාන නියෝජනය කරන සියලුම හිතවතුන් ඇතුළු උතුම්නාසලා සියලු දෙනාගේම අවසරයි. පළමුවෙන් ඔබ සියලු දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේ විද්‍යාත්මක කෙටි දැනුම් දීමක් කරේ. පසුගිය සතියේ විශේෂයෙන්ම මෙතන ඉන්න සංවිධාන කීපයක නියෝජිතයන් අපෙන් ඉල්ලීම් කළා තිබුණා. විශේෂයෙන්ම අපි ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය වශයෙන් පසුගිය කාලේ ගත්ත තීරණ පිළිබඳව මම හිතනවා තිබෙනු අනවබෝධයන් පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වගේම ඔබට වර්තමානයේ මුහුණ දෙන්න සිදු වෙලා තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ වගේම අපේ අනාගත වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඒ නිසා මම එක පැත්තකින් කනගාටුව පළ කරනවා වෙනම සංවිධාන හැටියට අපිට මුණ ගැහෙන්න නොහැකි වුණත් විශේෂයෙන්ම කාලවකවානුවත් එක්ක මම කල්පනා කරා සංවිධාන කීපයක් මේ ඉල්ලීම කළ තිබුණ නිසා ඒ ප්‍රධාන සංවිධාන සියල්ලටම අපි ආරාධනා කරා. ඒ වගේම අපේ දිස්ත්‍රික් සංවිධානවල නියෝජිතයන් හැටියට දෙදෙනෙක්ට පමණක් අපි සීමා කරා. මොකද අපිට 100කට වැඩි පිරිසක් මේ පරිශ්‍රයට එකතු කරන්න අවසර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඉතාමත්ම සීමිත පිරිසක් එක්ක මේ සාකච්ඡාව කරන්න අරමුණින් තමයි ඔබතුන්නාසලා සියලු දෙනාට ආරාධනාව කරේ. නිසා මේ ආරාධනාව පිළි අරගෙන පැමිණි ඔබතුන්නාසලා සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. පළමුවෙන්ම මම හිතනවා මේ පැහැදිලි කිරීම තුළ ඔබතුන්නාසලා බොහෝ දෙනෙක්ට අවබෝධයක් නොතිබුණු කරුණු කීපයක් පිළිබඳ අවබෝධය ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි පසුගිය ඔක්තෝබර් මාසයේ නව රජයේ පිහිටුවෙන් පසු මට මේ විෂයට අදාළ වගකීම් පැවරුණාන් පසුව විශේෂම අධිකරු ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඒ වගේම ජනාධිපති කාර්යසාධක බලකායේ බැසිල් රාජපක්ෂ සභාපතිතුමා ඇතුළු ඒ නායකයන් එක්ක මුණ ගැහුණු හැම අවස්ථාවකම ඔවුන් විශේෂ අවධානයක් විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ වෙත යොමු කරලා තිබුණා කියන එක මේ රාය මතක් කළ යුතුයි. විශේෂයෙන්ම මේ රාජ්‍ය අමාත්‍යාංශ බිහි කිරීමේදී පළවෙනි වරට අප සභාපතිතුමා කිව්වා වගේ වෙනදාට තිබුණු විෂයපතෙන් එහාට ගිහිල්ලා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය විෂයක් හැටියට මේ අමාත්‍යාංශයට අනුබද්ධ කරලා තියෙනවා. ඒ නිසා අපිට අපි පහුගිය මාස 3 සාකච්ඡා කරන අවස්ථාවවලදී සැලසුම් සකස් කරන අවස්ථාවවලදී අපි කල්පනා කරේ අපේ විෂයපතේ වෙන වශයෙන් දක්වලා තියෙන කරුණු පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරලා අපේ සැලසුම් සකස් කළ යුතුයි කියලා. එනොන් මූලික පියවරක් හැටියට තමයි අපි කලාවැව අපේ ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ පරිශ්‍රයේ මේ අමාත්‍යාංශයේ විෂයපතේ විශේෂයෙන්ම ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යටතේ මෙහෙවන ක්‍රියාවලියේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය, ජලජ පැලෑටි, ඒ වගේම මත්ස්‍ය නිෂ්පාදන මෙවැනි කාරණා පිළිබඳව වෙනම අපි කණ්ඩායම් කීපයක් හැටියට නියෝජිතව කීප දෙනෙක්ට ආරාධනා කළා. ඒ පරිශ්‍රයට අපිට 100කට සීමා කරන්න සිද්ධ වුණා අනුරාධපුරයේදී.
අපි මූලික සාකච්ඡා කරේට ඔබ තමුන්නාසලගේ ක්ෂේත්‍රයෙන් ගත්ත යෝජනා අනුව තමයි අපි අපේ එක පැත්තකින් අයවැය යෝජනා වලට අපි ප්‍රමුඛතාවය දුන්නේ. දෙක අපේ 21 සැලැස්ම තුල අපේ ප්‍රමුඛතාවය හඳුනාගත්තේ. ඒ වගේම මට මේ විෂය බාර ගන්න අවස්ථාවේ මට පෙර හිටපු ඇමතුමත් එක්කම මේ අධිකාරිය සියලු දෙනා හදපු වැඩ පිළිවෙලකුත් තුන 2025 දක්වා 5 අවුරුදු සැලැස්ම. එනිසා අපි බැලුවේ 5 අවුරුදු සැලැස්මේ ඉලක්ක වලට යන්නේ කොහොමද? අපි බලාපොරොත්තු වන අරමුණු වලට යන්නේ කොහොමද? ඒ පිළිබඳව සාකච්ඡා කළා තමයි මම යෝජනා කරේ අපි සභාපතිතුමාටත් අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් අපේ ලේකම්තුමාත් එක්ක අපි යම්කිසි අවබෝධයක් ලබා ගත යුතුයි. පළමුවෙන්ම මේ ක්ෂේත්‍රයේ කොපමණ පිරිසක් ඉන්නවද? ඔවුන්ට අවශ්‍ය පහසුකම් මොනවද කියන එක. මොකද මට මේ විෂය බාර ගන්න වෙලාවේ ලැබිච්ච පළවෙනිම චෝදනා කීපය තමයි බොහෝ දෙනෙක් කිව්වේ හැමදාමත් හැම අවුරුද්දම ජාතික ජල ජීව වගා සංවර්ධන අධිකාරියෙන් මුදල් වෙනවා ආධාර දෙනවා. නමුත් ඒ ආධාර දීමත් මුදල් දීමත් මැදිහත් දීමත් කරන්නේ එක්තරා කොටසකට පමණයි. හැමදාමත් එක කොටසකට දෙනවා. නමුත් තවමත් ඉන්නවා විශාල පිරිසක් මේකේ එම සම්බන්ධ නොවන ඔවුන්වත් දායක කරගත්තොත් එහෙම අපේ ඉලක්ක වලට පහසුවෙන් යන්න පුළුවන් කියලා. මම හිතනවා මෙතන තිබුණු ඉලක්ක තිබුණා අපනයන අපේ ඉලක්ක තිබුණා ඩොලර් මිලියන 36යි. මම දන්නවා මෙතන ඉන්න අපනයන කරුවන් ගත්තොත් එහෙම ඔබ තමුන්නාසලා දන්නවා අවුරුදු 5කින් නෙවෙයි එක අවුරුද්දකින් කොහොමද ඩොලර් මිලියන 36 දක්වා යන්නේ කියන එක. ඒක ඔබ තමුන්නාසලා සැලසුම් තියෙනවා. මොකද අපිට මම හිතනවා අවුරුදු 5ක ඒ තියෙන සැලසුම් අවුරුදු 1කින් 2කින් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි. මම හිතනවා වර්තමානයේ රටේ විහිදලා ඉන්න මේ ක්ෂේත්‍රයේ දීර්ඝ කාලයක් අත්දැකීම් තියෙන දීර්ඝ කාලයක් මේ වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය ධනය සියල්ලම කැප කරපු පිරිස අපි තව ටිකක් ශක්තිමත් කරන්න පුළුවන් නම් මම හිතනවා අලුතෙන් එකතු වෙන පිරිසට වැඩිය විශාල දායකත්වයක් ඒ ඉන්න පිරිසගෙන් මේ ක්ෂේත්‍රයට ලැබෙයි කියලා. අපි කියන්නේ අපි අලුතෙන් පිරිස එකතු කරගන්නේ නැහැ කියලා. අපි බලාපොරොත්තු වෙන අලුත් පිරිස එකතු කරගන්න ක්ෂේත්‍රයට. නමුත් සාමාන්‍යයෙන් ඕනම තැනක මේක මම කලිනුත් කිව්වා අමාත්‍යවරයෙක් පත් වුණාම නැත්නම් ආයතන ප්‍රධානී පත් වුණා බලන්නේ තමන්ගේ කොට්ටාසේ වැඩිපුර පිරිසක් ඒ ක්ෂේත්‍රයට ගේන්න පුළුවන්ද කියලා. දැන් මට පෙර හිටපු අමතුරුත් එහෙම උත්සාහ කළා තිබුණා. මම කිව්වේ මාතර දිස්ත්‍රික්කයෙන් අලුතෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්ත කරුවන් හදන එක නෙවෙයි අපේ ඉලක්කය වෙන්න ඕනේ. අපේ ඉලක්කය වෙන්න ඕනේ රට පුරා දැනට මේ කර්මාන්ත පිළිබඳ අත්දැකීම් තියෙන උනන්දුවක් තියෙන අතහැරලා යන්නේ නැති විවිධ අභියෝග මැද්දේ මේ කර්මාන්තේ කරගෙන ආපු මිනිස්සුන්ට අපි තව ටිකක් උදව්වක් දුන්නොත් අපේ ඉලක්කය වලට යන්න පුළුවන්. ඔවුන් තව පිරිසක් අලුතෙන් මේ කර්මාන්තයට එකතු කරන්නේ. ඒක තමයි අපේ ඉලක්කය වඩපත් වෙන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ පළවෙනි දවසේ මම මේ ආයතන දෙකට අපි විස්තර ඇහුවම ඉතාමත්ම සීමිත විස්තර ප්‍රමාණයක් තිබුණේ. අපිත් එක්ක ගනුදෙනු කරන මැදිහත් වෙන නිතර සාකච්ඡාවල සම්බන්ධ වෙන පිරිසකේ තොරතුරු පමණයි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පොළොන්නරුව දිස්ත්‍රික්කය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ ආයතනයේ තිබුණු තොරතුරු අනුව තිබුණේ 150කට 200ක තොරතුරු විතරයි. නමුත් ලියාපදිංචියේදී 700කට වැඩි පිරිසක් පොළොන්නරුව දිස්ත්‍රික්කේ ලියාපදිංචිලා තියෙනවා. විශේෂයෙන්ම අපේ දම්පහ දිස්ත්‍රික්කයේ ඉතාමත්ම සුළු පිරිසක් ලියාපදිංචිලා තිබුණා. මාතර දිස්ත්‍රික්කයේ ඉතාමත්ම සුළු 30ක පමණ ප්‍රමාණයක් හිටියේ. ඒ නිසා ලියාපදිංචිලා තියෙනවා. මේ ලියාපදිංචිය කරේ කවුරු හරි මම හිතනවා අනවබෝධයෙන් හිතනවා නම් මේක අපි ලියාපදිංචිය කරලා ශ්‍රේණිගත කිරීමක් කරලා මේක මුළු ලෝකෙට පෙන්වන්න යන දෙයක් කියලා එහෙම එකක් නෙමෙයි. මේක අපේ අභ්‍යන්තර අපේ සැලසුම් සකස් කිරීම වෙනුවෙන් අපි ගත්ත පියවරක්. මේ තොරතුරු අපේ අභ්‍යන්තරයේ පමණක් සාකච්ඡාවට කරනවා. මේ බලාපොරොත්තුනේ සියලු දෙනා ලියාපදිංචි කිරීම දෙවනි පියවර අර ප්‍රාශෝක මාත්මේ කිව්වා වගේ ඔබ තමුන්නාසලේ තොරතුරු අරගෙන ඔබ ඉන්නේ මොන මට්ටමේද කියන එක පිළිබඳ අවබෝධයක් ගන්න. තුන්වෙනි පියවර අපේ නිලධාරීනුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නිලධාරීනුත් ඒකට ඒකාබද්ධ වෙනවා. මොකද අපේ නිලධාරීන් ඉන්නේ ඔබ දන්නවා ඉතාමත්ම සීමිත පිරිසක්. අපිට විශාල නිලධාරී පිරිසක් නැහැ. ඒ නිසා අපි කල්පනා කරේ ඔබ දෙන තොරතුරු තියෙනවා. අපිට ලැබිලා තියෙන තොරතුරු තියෙනවා. ඒ අනුව අපි මූලික පහසුකම් මොනවද ලැබෙන්න ඕන කියන එක නිර්ණයක් එක හදලා ඔබ තමුන්නාසලගේ ගොවිපළවල් ඔබ තමුන්නාසලා අධ්‍යයන මධ්‍යස්ථාන ඔබ තමුන්නාසලගේ ඒ ව්‍යාපාර ස්ථාන නිරීක්ෂණය කරලා ඔබ තමුන්නාසලා අවශ්‍ය අඩුපාඩු වෙනුවෙන් අපේ මැදිහත් වීම දෙන්න. මොකද අපි මෙහෙන් තීන්දුව කරොත් එහෙම මේ අපි මෙන්න මෙයාට තමයි මෙතන දෙන හැමදාම එන එක්කෙනාට තමයි අපි මුදල් හදාලා දෙන්න ඕන. අපේ මැදිහත් වීම දෙන්න ඕන කියලා. එතකොට අපි අර බලාපොරොත්තු ඉලක්ක අපිට ගන්න බෑ. එනිසා අපි කල්පනා කරේ අපි ලියාපදිංචි කරනවා ශ්‍රේණිගත කිරීම කියන්නේ අපි එළියේ නැත්නම් ජාත්‍යන්තර වෙළඳ පොළටවත්
දේශීය වෙළඳපොළට පෙන්වන දෙයක් නෙවෙයි. අපේ ඇතුලේ අදුම පහසුකම් තියෙන පුද්ගලයා අපි උදාහරණයක් කිව්වොත් එම අදුම පහසුකම් තියෙන පුද්ගලයා C කියන ග්‍රේඩ් එකේ නම් ඉන්නේ. ඔහුව A ග්‍රේඩ් එකට ගෙනීම තමයි අපේ ඉලක්කය වෙන්නේ. C එකෙන් B එකට ගෙනල්ලා B එකෙන් A එකට ගෙනියන්න. ඒකද අපි අඳුර ගන්නවා මෙන්න මේ පහසුකම් එකතු වුණොත් ඔහුට තව අන්න B ග්‍රේඩ් එක වෙන්න පුළුවන්. අන්න A ග්‍රේඩ් එක වෙන්න පුළුවන්. ඒක අපේ අභ්‍යන්තරයේ අපි අතරේ තියාගන්න සංඛ්‍යා ලේඛනයක් හා විග්‍රහයක් පමණයි. ඒකේ ගියේ නැත්නම් මේ පුද්ගලයාගේ අපනයන කරුවා B ග්‍රේඩ් එකේ කෙනෙක් A ග්‍රේඩ් එකේ කෙනෙක් නැත්නම් ඔහුගේ තියෙන ප්‍රමිතිය මේකයි කියන එක නෙවෙයි. අපිට අවශ්‍යුනේ ඔතමුන්නාසලගේ ඒ තියෙන ස්වභාවය අඳුනගෙන ඒ ස්වභාවය අනුව අපිට දෙන්න පුළුවන් මැදිහත් වීම දෙන්න. එහෙම තමයි මේ සැරේ අයවැයි අපි යෝජනා කරේ විශේෂයෙන්ම අලුත් කර්මාන්ත කරුණු එකතු කරන ගමන් සමෘද්ධි ව්‍යාපාරයත් එක්ක එකට ඒකාබද්ධ වෙලා තවත් වගා කරුවන් දැන් මෙතන ඉන්න විදිහට ඉන්නවා අපේ කර්මාන්ත ඉන්න 5000කට ආසන්න පිරිසක් ලියාපදිංචිලා ඉන්නවා. ඒ 5000න් 1000ක් මෙවර ආයවැය තුළ 2021 අවුරුද්දේදී අපි වැඩි දියුණු කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා. එතන ඒ 1000 දුන්නාට පස්සේ 2022 ඒ 1000ටම අපි ආයේ උදව් කරන්න පුළුවන් කමක් නැහැ. අපි පළවෙනි අධිරාම බැලුවේ 1000. අනුතරමේ ලක්ෂ 2.5ක උපරිමයක් දක්වා. සමහරවිට ලක්ෂ 2.5ම අවශ්‍ය නොවෙන්න පුළුවන්. සමහරවිට තමක්ම සුළු දේවල් වෙන්න පුළුවන් අවශ්‍ය නැහැ. තමන්ගේ පොකුල් ටික හදා ගන්න. අවශ්‍ය උපකරණ ටික ගන්න. සමහර අවශ්‍ය මැදිහත් වෙන්න පුළුවන්. අපේ උපරිම ලක්ෂ 2.5 දක්වා ආධාර මුදලක් දීලා අන්න ඔවුන්ගේ අර තියෙන පහසුකම් ටික සංවර්ධනය කරලා ඔවුන්වත් අර උඩ මට්ටමට ගේන්න. එහෙම වුණොත් එimhe අපිට අර ඉලක්ක වලට යන්න පහසු වෙනවා. ඊට අමතරව තමයි කවුරු කරනවා ලක්ෂ 2.5මදි ලක්ෂ 2.5 ආධාරත් එක්ක මට ණයකුත් ගන්න ඕන කියලා. ඒක තමයි අපි කතා කරේ ලංකා බැංකුව ඇතුළු බැංකු තුනක් එක්ක ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ මහජන බැංකුවත් එක්ක අපි ලංකා බැංකුව දැනට වෙලා තියෙනවා. ඔවුන්ට මිලියන 25 දක්වා ණය දෙන්න පුළුවන් මොන මොන ක්ෂේත්‍රවලද කියලා. එනිසා අපි කිව්වේ සමහරුන්ට ණය පහසුකම් ලබා ගැනීමේදී විවිධ ලිපි ලේඛන ඉල්ලයි. අපි කිව්වේ අපි නිර්දේශ කරන්න ජාතික ජල ජීව වගා සංවර්ධන අධිකාරිය මෙන්න මෙයා සුදුසු එක්කෙනෙක්. මෙන්න මෙයාට ආදායම ගන්න පුළුවන්. මෙයාට මේ මිලියන 20ද 25ද 5ද ලබා දෙන්න අපි නිර්දේශ දෙන්න. අර වටේ අර වෙනදා ණය ගන්න ක්‍රමයට යන්නේ නැතුව අපි අපේ ආදාන මුදල සහ ණය මුදල දෙකම අපි සූදානම් කරලා දෙන්න. ඒකත් එක්ක ඔබ ගමන් වාසලට නැගී සිටින අවස්ථාව කරා. ඒක තමයි අපේ බලාපොරොත්තු ඉලක්ක බවට පත් වෙන්නේ. ඒ වගේම මන්දන පහුගිය කාලේ බොහෝ දෙනෙක් තිබුණ ගැටලු ගණනාවක් තිබුණා. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයත් එක්ක දැන් අපේ කැමැති වේගෙන් නෙවෙයි පහුගිය මාස තුනේ මේ රටේ යම් ක්ෂේත්‍රවල වැඩ කටයුතු සිද්ධ වුණේ. දැන් මම කැමැති වේගෙට නෙවෙයි මේ අමාත්‍යාංශයේ පහුගිය මාස තුනේ සමහර කාරණා සිද්ධ වුණේ. ඒකට විවිධ හේතු තිබුණා. නිලධාරීන් ඉන්නේ 50%යි. ඊට වැඩි පිරිසක් ගෙන්න ගන්න බෑ. පැහැදිලිවකට අපේ ආරම්භක දෙවෙනි පොකුරත් එක්ක අපේ දීවර අමාත්‍යාංශයේ වෙනමම අවධානයක් අපිට යොමු කරන්න සිද්ධ වුණා. අපේ වරායන් කෙරේ අපේ දීවර කර්මාන්තයේ කෙරේ අපිට යොමු කරන්න සිද්ධ වුණා. එනිසා අපේ යම් අපේ අදාළ වීම් තියෙනවා. නැත්නම් බලාපොරොත්තු වෙන අපේ ඉලක්ක සියල්ලම සපුර ගන්න පුළුවන්ද කියලා. ඒකෙදි විශේෂයෙන්ම ඔබ ගමනාසල තියෙන බාධාව දැනටමත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ගුවන් සේවා අමාත්‍යතුමත් එක්ක වෙනමම අපනයන කරුවන් සඳහා channel එකක්. green channel එකක් ඔබතුමන්ලගේ මේ යෝජනාවේ තියෙනවා. ඒ green channel එක දෙන්න. මොකද රැඳිලා ඉන්න වෙලාව අපි දන්නවා සමහරවිට මේ සතුන් මිය යන සහ සතුන් රැඳිලා තියෙන කාලය අතර ලොකු වෙනසක් කරන්න පුළුවන්. පැයක වෙලාවක් අපි අඩු කරන්න පුළුවන් නම් ගුවන් තොටුපළ රැඳිලා ඉන්න වෙලාව. බාධාවන් නැතුව මාර්ග බාධක තුලින් ඔබට එන්න පුළුවන් නම් ඔබේ කර්මාන්ත කරගෙන යන්න. ඒ වෙනුවෙන් අපි දැනටමත් සාකච්ඡා කරලා තියෙනවා විතරක් නෙවෙයි. අපි දැනටමත් මුදල් ප්‍රතිප්‍රදාන වෙන් කරගෙන තියෙනවා ගුවන් සේවා අමාත්‍යාංශය ඇතුලේ විශේෂයෙන්ම වෙනමම ඒකකයක් සහ විශේෂයෙන්ම වෙනමම ශීතාගාර පහසුකම් සහිත තියෙන අර චිල් රූම් එකක් ඔබේ මත්ස්‍යතෝග ගෙනියන්න ඉස්සෙල්ලා ඒ අවස්ථාවේ තියෙනවා මම රස්නේ තියාගෙන ඉන්න බෑ. ඒ නිසා අර චිල් රූම් එක ඇතුළට දාලා තියාගෙන ඉඳලා එළියට ගන්න පුළුවන් විදිහට ඒ පරිසර නිර්මාණය කරන මේ වෙන විට ඒ වැඩ පිළිවෙල ගුවන් සේවා අමාත්‍යාංශයත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. ඔවුන්ගේ මුදල් වෙන් කළ තියෙනවා ඒ කටයුතු කරන්න. ස්කෑනර්ස් ගන්න වෙනවා. ගුවන් සේවා අමාත්‍යාංශයට වෙනම අරින්නේ නැතුව ස්කෑනර් එකට මිලියන 1200ක්. මිලියන 1200ක් කරන ස්කෑනර් එකට. ඉතින් ඒ වෙනුවෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කළ තියෙනවා. අපේ අයව ඇතුළේ ගුවන් සේවා අමාත්‍යාංශයට ඒ අවශ්‍ය ස්කෑනර් ටික පවා මිලදී ගන්න විශේෂයෙන්ම මේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ඉලක්ක කරගෙන. මෙවැනි කාරණා වෙනුවෙන් අපි දැනටමත් අවධානය යොමු කරලා තියෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම මව් සතුන් ගෙනීම සඳහා. අපි දන්නවා සමහරලාට
ග්‍රාමීය මට්ටමින් කරන ඉතාමත්ම සුළු මට්ටමින් කරන විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ බොහෝ දෙනෙක් ගැටලුවක් තමයි මව සතුන් හොයාගන්න කොහොමද. මිලක් දරන්න දෙනවා. සමහර විශේෂ ලංකාවට ගෙන දෙනවා. දැන් අපි පහුගිය සතියේ මීට සති 3කට පෙර මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමත් එක්ක විශේෂ සාකච්ඡාවක් අපි කරා විශේෂයෙන්ම අපේ ඇනිමල් ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක. සත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවත් එක්ක. ඔවුන් තමයි අනුමැතිය දෙන්න ඕන මේ රටට ආනයනය කරන්න පුළුවන් මොනවද ආනයනය කරන්න බැරි මොනවද කියන එක. සමහරවිට අපි ඉල්ලීම් කරාම මාස 8ක් 10ක් යනවා සමහරවිට අනුමැතිය දෙන්න. දැන් අපි කතා කරගත්තා මාස 8ක් 10ක් ගන්න නැතුව සමහර ෆිෂ් ෆීඩ් එක තියෙනවා මාස 6කට වැඩි කාලයක් ගත වෙච්ච ඒවා. සමහර ප්ලාන්ට්ස් තියෙනවා කාලයක් ගත වෙච්ච ඒවා. අපිට ඕන එකඟතාවය පළ කරා මාසයක් ඇතුලේ. එවැනි විශේෂ කාරණාවක් තියෙනවා නම් මාසයක් ඇතුලේ ඒ අවශ්‍ය අනුමැතිය ටික අරගෙන දෙන්න. ඒ වගේම අපි යෝජනා කරා අපි අලුත් පරිසරයක් හදන්නම් විශේෂයෙන්ම ගුවන්තොටුපොළ ආසන්නයේ නැක්ඩ එකක් අපේ නාරායතනයක් ඇනිමල් ප්‍රොඩක්ෂන් එකක් තුනම එකතන ස්ථාන කරගන්න. එතකොට ඔබතුමන්ලාට ආනයනය කරන යම් කිසි දෙයක් තියෙනවා නම් අර ක්වොරන්ටයින් වලට නැවත නුවරට ගිහිල්ලා ආයෙත් හිට ගෙනවට වැඩිය මේ පරිසරය ඇතුළේ තියාගෙන සති දවස් කිහිපයක් ඇතුලේ ඒක කටයුතු කරන්න පුළුවන්. ඊට අමතරව අපි තීන්දුවක් ගත්තා ජාතික ජලජීව වගා සංගමන අධිකාරිය අපිට ලැබිච්ච මුදල් තුල කවුරුහරි ඔබේ තමුන්නාසලා ඉන්නවා නම් කියනවා නම් මෙන්න මේ මෞසතුන් අපිට අවශ්‍යයි මේක අපිට ගෙන්නලා දෙන්න කියලා. අපි කලින් ඉස්සෙල්ලා යෝජනාවක් තිබුණා ඔබතුමන්ලට අවස්ථාව දීලා ඔබතුමන්ලා ගෙන්නලා ඔබතුමන්ලට යන මුදල අපි පියවන්න. එමුද අපිට කලින් යෝජනා තිබුණා. ඊට වැඩි මම හිතුවා ඔබතුමන්ලා කියන්න මොන මෞසතුන්ද ඔබට අවශ්‍ය වෙන්නේ කියලා. අපි ඒක ආනයනය කරලා අපේ වියදමෙන් අපි ඔබතුමන්ලට අපේ සෙන්ටර්ස් වලින් අපි ඒක නිකුත් කරන්න කටයුතු කරන්න. එතකොට ඔබතුමන්ලට ඒක බ්‍රීක් කරගන්න පුළුවන්. එහෙම අවශ්‍ය මෞසතුන් මොනවද? ඔබතුමන්ලට මෙන්න මේ වෙලද පොළ ඉලක්ක කරගෙන මෙන්න මේ කියන්න පුළුවන්. මෙන්න මේ කියන්න පුළුවන් කියලා හිතෙනවා නම් ඔබතුමන්ලා මේ රික්වෙස්ට් එක දෙන්න. ඒකට අපි මුදලක් වෙන් කළා තියෙනවා. මේ මුදල අවශ්‍ය නම් අපිට වැඩි කරගන්නත් පුළුවන්. මොකද විතර මුදින 200ක් අපි තව පැත්තකින් තියලා තියෙනවා. ජාතික ජලජීව වගා සංගමන අධිකාරියේ වෙනත් ව්‍යාපෘති වලට ඒකිනුත් අපිට මිලියන 50ක් විතර වගේ මේකට වෙන් කරන්න පුළුවන්. එතකොට ඔබතුමන්ලට අවශ්‍ය මෞසතුන් ඒ මොකද්ද ප්‍රමිතිය අපි ඒක ගෙන්නලා ආනයනය කරලා අපේ යටතේ අපි ඒක බ්‍රීඩ් කරලා දෙන්නම්. එතකොට ඔබතුමන්ලගේ හැචරි එකේ අභිජන මධ්‍යස්ථානවල ඒක ඔබතුමන්ලට කරගන්න පුළුවන්. නැත්නම් මම හිතනවා අපි ඔබතුමන්ලට ආනයනය කරන්න අපි බිල බේරන්නම් කියලා කිව්වොත් එහෙම ඒක ටික දෙනෙක් කරයි. ටික දෙනෙක්ට කරන්න බැරි වෙයි. ඒකින්ද අපි සියලු දෙනාටම සාධාරණ වෙන්න. එහෙම ඉල්ලීමක් කියලා කාගේ හරි ඉන්නවා නම් අපි මේ ලියාපදිංචි කර පිළිසගෙන් එහෙම ඉල්ලීමක් කියලා අනුව අපිට ඒක කටයුතු කරන්න පුළුවන්. ගෙන්නන්න බැරි තරකදී තරම් අපි ඔබට කියන්නම් ආනයනය කරන්න අපි මොකක් හරි ඒ වෙනුවෙන් මිලක් අපි ඒ මුදල යන වැය වෙන මුදල ලබා දෙන්න කටයුතු කරන්නම් කියලා. ඊට අමතරව මම දන්නවා මේකට ගැටලු ගණනාවක් තියෙනවා ආනයනයේදී. විශේෂයෙන්ම ෆිෂ් ෆීඩ් එක ආනයනයේදී අවශ්‍ය උපකරණ ආනයනයේදී ලොකු ගැටලු ගණනාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ 2021 වැඩපිළිවෙල ඇතුලේ මේ රටේ විශේෂයෙන්ම මත්ස්‍ය ආහාර වලට අවශ්‍ය ප්‍රමාණය නිෂ්පාදනය කර ගැනීම සඳහා අලුතෙන් ව්‍යවසායකයන් දැනටමත් කවුරු ඉන්නවා නම් ඔවුන්ට උදව් කරලා උන්වත් පරිදිහුණු කරලා සාධනික සහ අලුතෙන් පිරිසුදුත් මේකට එකතු කරගන්න. අපි නිකන් ඉලක්ක ගත කරලා තියෙනවා අදුම තරමේ දිස්ත්‍රික්ක එක දෙන්නෙක් හැදුවොත් අදුම තරමේ අපිට පුළුවන් යම් කිසි ආකාරයක පාලනයක් කරගන්න. 100% බැරි වෙයි. නමුත් ඔබතුමන්ලා කවුරු ඉන්නවා නම් දැන් අපිට ෆිෂ් ෆීඩ් එක හදාන්න පුළුවන්. අපිට ආවේනික වෙච්ච වෙනම ක්‍රමයක් තියෙනවා. අපි මෙන්න මේ ක්‍රමයට පාවිච්චි කරන්න කියලා කියනවා නම් ඒකට යම් කිසි මුදලක් යනවා නම් වැඩි දියුණු කරගන්න අපි ඒක අපේ මුදල ඇතුළේ අපි සූදානම් කරලා දෙන්න. ඒකත් අපි කරන්න පුළුවන්. දැන් අපි නැක්ඩගේ එහෙම එක කාර්යභාරයක් කරනවා. අපි බලාපොරොත්තු වෙන ඉතින් මේ නැක්ඩගෙන් කිරීම නෙවෙයි. නැක්ඩගෙන් ඒක පුහුණු කරලා අපිට දෙන්න පුළුවන් නම් කවුරු හරි ඉන්නවා නම් නෑ අපි ඒක කරගෙන යන්නම් කියලා එහෙම ඉදිරිපත් වෙනවා නම් කවුරු හරි අපනයන කරුවෙක් හරි සංවිධානයක් හරි වැඩි හොඳ සංවිධානයක් නම් අපි දෙන්නම් අපේ මැෂින් එකයි ඔක්කොම ටික ඔබතුමන්ලා ඒක කටයුතු කරගෙන යන්න. ඒකට අපිට අවශ්‍ය මැදිහත් වීම සහ තාක්ෂණය වෙන්න පුළුවන්. පොඩි කාලෙකට අපි දැන් මේ දවස්වල HS කෝච් ටික හදාගෙන යනවා. මොකද සමහර දේවල් තියෙනවා අපි ආනයනයේදී යම් සීමා පාලන සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ කර්මාන්තයට ඒක අවශ්‍ය වුණත් වෙනත් කර්මාන්තයක සමහරවිට ඒක අනවශ්‍ය දෙයක් කියලා බවපත් කරනවා. දැන් අපි ගත්තොත් ඒක තංගුස් ගත්තොත් එහෙම. දැන් අපි ඊයේ පෙරේද සාකච්ඡාවේ මිහිරි මත්ස්‍ය කර්මාන්තය කියන්නේ මේ තංගුස් දැල් භාවිතා කිරීම තුළ විශාල හානියක් සිදු වෙනවා. අපි තහනම් කරපු දෙයක්. නමුත් සමහරවිට මේ දැල් ආවරණ හැටියට පාවිච්චි කරන්නේ. සමහර ඉස්සන් වගා වෙන්න පුළුවන්. විසිතුරු මත්ස්‍ය වගා වෙන්න පුළුවන්. ආවරණ හැටියට පාවිච්චි කරනවා. සමහර නූල් හැටියට ගේනවා. ඒස අපි අඳුන ගත්තා
මෙන්න මේ කර්මාන්තර අවශ්‍ය ටික වෙන වෙනම HS codes වලට හදන්න. එනිසා අපි දැන් අපේ පැත්තෙන් අමාත්‍යාංශ පැත්තෙන් අපි හදලා තියෙනවා HS codes ටික අපි ලබන සතියේ මුදල් අමාත්‍යාංශයට දීලා ඊළඟ tax cycle එකේදී හැම මාසෙම 14 15 වෙනිදා තමයි මේ tax cycle එක වෙනස් වෙන්නේ. ඒකෙදි අලුත් HS codes ටික අඳුරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපිට වෙන අත්දැකීමක් තියෙනවා. පහුගිය කාලේ මත්ස්‍ය පරිභෝජන අඩු වුණාම අපි ආනයන සීමා කරා. ආනයන සීමා කළා අපි කො උඹලකට කරවල ආනයනය කරන්න එපා. විශාල මත්ස්‍ය තොග එකතු වෙනවා අපිට ඒක උඹලකට කරවල කරනවා ආයෙත් වෙනත් කරන්න දෙයක් නැහැ කියලා. අපි හාල්මස්සන් විතරයි ආනයන එකට ඉඩ දුන්නා. මොකද හාල්මස්ස ලංකාවේ නිෂ්පාදනය එච්චර නැති හින්දා. හැබැයි බොහෝ දෙනෙක් පහුගිය මාස දෙකේ හාල්මස්ස HS කෝඩ් එක යටතේ කරවල උඹලකට මාළු මේ තුනම ගෙනාවා. ඒ නිසා අපි වෙන වෙනම මේ HS කෝඩ්ස් ටික හදන්න ඕන කියලා දීවර අමාත්‍යාංශ පැත්තෙන් ෆිෂ් ෆීඩ් එකට ෆිෂ් මේ අවශ්‍ය ප්‍රොඩක්ෂන් එකට අවශ්‍ය අනිකුත් දේවල් වලට සමහරට ෆ්ලෝටර්ස් වෙන්න පුළුවන් සමහරට ඔක්සිජන් එක වෙන්න පුළුවන් මේ අවශ්‍ය අනිත් උපකරණ වෙන්න පුළුවන් ඒ සියල්ල වෙනුයි අපි දැන් ඒ කටයුත්ත කරමින් ඉන්නේ එස අපි ඔබතුමන්ලගේ යම්කිසි යෝජනාවක් දෙනවා මේ කාරණා අපිට අවශ්‍යයි කියලා ඒක අපි මොකක් හරි මේ රටේ නිෂ්පාදනය කරන්නේ නැති දෙයක් නම් ඒ සඳහා අවශ්‍ය අපි ආනයන බද්දත් ඉවත් කරලා යම්කිසි ප්‍රමාණයක් අපි සාධාරණ මැදිහත් වීම එවැනි ලබා දෙන්න. ඊට අමතරව විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ජාතික දල්වි වගා සංවර්ධන අධිකාරිය. මේ අධිකාරිය වෙනමම ඒකකයක් අපි නිර්මාණය කරන්න විසුතුරු මත්ස්‍ය කර්මාන්තය පමණක්ම. දැනට අපි ඩිවිෂන් 3ක් හැටියට මේක දුවනවා. ඔය දිවුවට මේ කර්මාන්තයටම කියලා වෙනමම අපි නිලධාරි මණ්ඩලයක්. වෙනමම කණ්ඩායමක්. එහෙම නෙවෙයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි බැලුවේ විසුතුරු මත්ස්‍ය කර්මාන්තර වෙනමම කණ්ඩායමක්. මොකද අපි දැන් උපාධිධාරීන් හැටියට රජයේ බඳවගත්ත 64000ක පිරිසකින් අපි ඉල්ලලා තියෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනුමතන එක්කෙනෙක් අපිට දෙන්න කියලා පුහුණු කරලා මෙන්න මේ විදිහට කටයුතු කරා. එතන අපි 300කට ආසන්න ප්‍රමාණයක් අලුතෙන් එකතු වෙනවා නේද දාන්න. ඒක තුනට අපි බැලුවේ අනුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක මේ විෂය පිළිබඳ අවබෝධයක් තියෙනවා. දැන් පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් එimhe වැඩිපුර මිනිස්සුක් අපිට දාන්න වෙනවා. ප්‍රාලයකට එකක් මදි. සමහර දිස්ත්‍රික්කදී ගම්පහ වගේ ටිකක් වැඩිපුර දාන්න වෙනවා. නමුත් ත්‍රිකුණාමලය වගේ දිස්ත්‍රික්කයක් ගත්තම සමහර අපිට දිස්ත්‍රික්කෙක එක්කෙනෙක් ඇතිලේ. මොකද ඉන්නිතාමත්ම සුළු පිරිසක් මේ කර්මාන්තය කරනවා. නිසා මේ ප්‍රමාණය අනුව අපි කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ කාරණා ටික තමයි අපේ අයවැය ඉලක්ක තුල අපේ වැඩ පිළිවෙල තුල අපි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම එකක් අපි අපනයන ඉලක්කය ඩොලර් මිලියන 35ක් වුණාට එක පැත්තකින් අපි කනගාටු වෙන්න ඕන තාම අපේ ආනයන පැත්ත අපි කතා කරලා නැහැ. මේ රටේ තාමත් බහුතරයක් ආනයනය කළ විසුතුරු මත්ස්‍ය කර්මාන්තයේ විශාල පිරිසක් ඉන්නවා. මේ රටේ දේශීය අවශ්‍යතා සපුරන විශාල පිරිසක් ඉන්නවා. දැන් ඕන් නිරන්තරයෙන් අපෙන් ඉල්ලීම් කරනවා ආනයනය කරලා අපිට මේක විකුණන අවස්ථාව දෙන්න කියලා. නමුත් එකක් තමයි අපි වෙන් ඉල්ලන්නේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවට පත් කරගෙන තියෙන්නේ දේශීය වශයෙන් නිෂ්පාදනය කරන දෙයට ප්‍රමුඛතාවය දෙන්න. දැන් පහුගිය කාලේ කහවලට ප්‍රශ්න තිබුණා. කහවලට ප්‍රශ්න තිබුණා අපි කිව්ව මාස 6ක් 7ක් මේක ඉවසගෙන ඉන්න ඕන. මොකද මමත් ඒ අමාත්‍යාංශයට රාජ්‍ය මැතිවරයා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ඒලට අපි තීන්දුව ගත්තේ. මොකද අපිට ඒ වෙලාවේ නිලධාරීන් ඇලකුවා මෙට්‍රික් ටන් 8000යි ඕන. 8000න් අපි 2000යි ආනයනය කරන්නේ 6000ක් අපි වවනවා. ඉතුරු 2000ක් අපිට වවන්න පුළුවන් නම් අපිට 8000ම තියෙනවා. ඒකින්ද බහුගේ කාලේ අපි උනන්දු කරා මිනිස්සු වවන්න. ඒ වෙලාවේ බොහෝ දෙනෙක් හංග ගත්ත තියෙනවා. නැත්නම් හිඟයක් තිබුණේ නැහැ කොහෙවත්. රටේ ආනයනය වෙලා ඕන තරම් ප්‍රමාණයක් තිබුණා. දැන් මේ දවස්වල අම්පාර පැත්තේ කහ ගලවන කාලේ නිසා දැන් කහ බිල ආයේ ශීඝ්‍රයෙන් ගැටෙනවා. ලබන අවුරුද්දකට විශ්වාස කරනවා මේ රටේ කහ ආනයනය කිරීම අවස්ථාවක් නැති වෙනවා. නිසා මේ රටේ අවශ්‍යතාවය අපි හිතනවා නම් පිට රටින් එන්නලා මොකක් හරි මම මේ ආනයන කරුවන්ට මම කියන්නේ. ආනයන කරුවන්ට කියන්නේ ආනයන කරුවන් හැටියට මව්සතුන් ගෙනල්ලා මෙහි අභිජනන මධ්‍යස්ථාන වලින් බ්‍රීඩ් කරලා උදවුන්නාසලේ කාර්යභාරය කරගන්නවා නම් ඒකට අපිට දෙන්න පුළුවන් මැදිහත් වීමක් දෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණම අවශ්‍යතාවය පිටරටින් ආනයනය කරලා අපි අලෙවි කරන්න ගියොත් එහෙම අපි මේ කරන්න යන වැඩපිළිවෙලේ විශේෂයෙන්ම ඉන්නර කුඩා කර්මාන්ත කරුවන් සියල්ලම කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රමුඛතාවයක් දීලා තියෙන්නේ මේ රටේ අවශ්‍යතාවය වෙන්න පුළුවන් අපනයන අවශ්‍යතාවය වෙන්න පුළුවන් මේ රටෙන් මේක නිෂ්පාදනය කිරීම සඳහා අපිට දෙන්න පුළුවන් මැදිහත් වීම දායකත්වයේ ලබා දීමේ කටයුත්ත වෙනුයි. ඒ නිසා අපනයන කරුවන් මෙතන ඉන්න විශාල පිරිසක් ඔබතුමන්ලා කියන්නේ ඔබතුමන්ලාට අවශ්‍ය දෙයක් මොනවද කියලා. සමහරලාට අපේ දැන් එකක් අපි මේ ලියාපදිංචි කිරීම සහ ශ්‍රේණිගත කිරීමේදී අපි අඳුර ගන්න බලාපොරොත්තුනේ. දැන් සමහරුන්ට එහෙම මඟ පෙන්වීමක් නැහැ. සමහරු උදේ විසුතුරු මත්ස්‍ය කර්මාන්තයේ
හොඳ කර්මාන්තයක් අපේ වෙලා කරන්නම් අල්ලපු එක්කෙනා කරනවා ගෝල් ෆිෂ් ඒකිට අපි ගෝල් ෆිෂ් කරන එක හොඳයි කියලා. හැබැයි අපනහන කරුණට බලනවා මොකද්ද ලෝකේ ඉල්ලීම තියෙන්නේ කියලා. ඒ රටවල අවශ්‍යයි මොකක්ද? ඒ අවශ්‍යතාවය ඔබට කියන්න පුළුවන් නම් අන්න අපි මැදිහත්වීම කරන්නම් මෙන්න මේ බ්‍රීඩර්ස්ලත් එක්ක අපේ ඉන්න ප්‍රාදේශීය මට්ටමින් ඉන්න ග්‍රාමීය මට්ටමින් ඉන්න ඒ වදා කරවන්න දැනුවත් කරලා මෙන්න මේක තමයි ඔයා හදන්න ඕන. මේක හදුවොත් ඔයාලට මෙන්න මේ වෙලඳ පොළ තියෙනවා. ඒක අපි සම්බන්ධ කරලා දෙන්න. අපිට මෙතන අලුත් අපනයන කරුවන් දාන්න නැත්නම් අපි ඇවිල්ලා මේ ව්‍යාපාරේ කාටවත් දෙන්න නෙවෙයි අපේ මේ වැඩ පිළිවෙල තියෙන්නේ. කර්මාන්තේ මම ඒක මේ අමාත්‍යංශ අවස්ථා දෙක තුනකදීම කිව්වා මේ කර්මාන්තේ වෙනුවෙන් කාලයක් තිස්සේ තමන්ගේ ශ්‍රමය කැපවීම තමන්ගේ ධනය මේ සියල්ලම කැප කරලා අමාරුවෙන් කරගෙන ආපු පිරිස ශක්තිමත් කරුත් විතරයි අපිට මේ කර්මාන්තේ වෙන්න පුළුවන් අනෙක් කර්මාන්ත වෙන්න පුළුවන් ඒ සියලු දේ ඉස්සරහට යන්න පුළුවන්. ඒ වෙනුවෙන් තමයි අපේ වැඩ පිළිවෙල අපි නිර්මාණය කළා තියෙන්නේ. තවත් ගැටලු දිනවල අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි දන්නවා අපිට සමහර තැන්වලදී මාර්ග බාධක වලදී සමහරලාට ලොක්ඩවුන් ඒරියාස් වල මේ කර්මාන්ත කරනට විවිධ ගැටලු වලට අපි මුහුණ දෙන්න සිදුවන පහුගිය කාලේ. සමහර දේවල් අපි පොලිසියට අපි විවිධ අවස්ථා මේක මැදිහත් වීම කරා. නමුත් සමහරලාට එක විදිහට මේ පණිවිඩය සමහරලාට යන්නේ නැහැ. නිසා විවිධ අවදානම් තත්ත්වවල තමයි ඒ නිලධාරීන් සේවය කරන්නේ. නිසා ඒ බවත් මතක් කරමින් විශේෂයෙන්ම බුදුවන්වහන්සේගේ ඕනම ගැටලුවක් වුණේ ඕනම අවස්ථාවක් වෙනුවෙන් අපේ කාර්යාල විවෘතයි. ඒක සාකච්ඡා කරන්න මේ සාකච්ඡාවෙන් පස්සේ ඔබට හිතනවා නෑ තවත් අපි සාකච්ඡා කරන්න ඕන කියලා මම කාර්යාලයේ අවස්ථාව ලබා දෙන්න. ඒක කිසි ගැටලුවක් නෑ. සමහර වෙලාවට තිබුණා ආනයනය කරන්න මේ රීඑක්ස්පෝර්ට් වලට. රීඑක්ස්පෝර්ට් වලට බුදුවන්වහන්සේම කියන ගන්නවා මෙන්න මේක ආනයනය කරන්න රීඑක්ස්පෝර්ට් වලට කියලා මොකක් හරි වැලියු ඇඩිෂන් එකක් එහෙම කියලා ඒක දෙන්න අවස්ථාවක් අපිට ඒක බලන්න පුළුවන්. හැබැයි ආනයනය කිරීම කරන්නේ මේ මාකට් එක ෆ්ලැට් වෙන්න නම් ඒකදී අපි ප්‍රතිපත්ති වශයෙන් තීන්දුවක් කරන් තියෙනවා. විශේෂම ආනයනය කිරීම අපි මවසතුන් ආනයනය කිරීම කරන්න පුළුවන්. මේක කරන්න දෙන්න පුළුවන්. නමුත් සම්පූර්ණ අවස්ථාවේ ආනයනය කරලා ලබා දීම වෙනුවෙන් නෙවෙයි අපේ ආණ්ඩුවේ අපේ අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ සියලු දේ මතක් කරමින් මෙතෙක් කල ඔබට උන්වහන්සේලා සියලු දෙනා මේ කර්මාන්ත වෙනුවෙන් දක්වපු උනන්දුව සහයෝගය කැපකිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම නැවත වතාවක් අධිකරු ජනාධිපතිතුමාගේ ධගමැතිතුමාගේ විශේෂ වදාන මේ ක්ෂේත්‍ර වෙනුවෙන් යොමු වෙලා තුන පමණක් නෙවෙයි පළවෙනි වතාවට අපේ අමාත්‍යාංශයේ විශාල මුදලක් අපේ ජාතික ජල ජීව ආගම සංගঠন අධිකාරියට විශාල මුදලක් ඉලක්කගත කරලා තියෙනවා. ඒ බලාපොරොත්තු වෙනවා අතරම දැන් මේ කරදිය විස්තර මත්ස්‍ය කර්මාන්තේ අපිට ඉදිරියේදී කිසිසේත් පුළුවන්කමක් නැහැ වයිල් කැච් එකට යන්න ඉඩ දෙන්න. මොකද කියන පාරිසරික සංවිධානවල විශාල බලපෑමක් තියෙනවා. ඒක පරිසර පද්ධතියට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. දැන් අපි හුඟක් තැන්වල නයිට් ඩයිවිං අපි නවත්තලා තියෙනවා. නයිට් ඩයිවිං සම්පූර්ණ නවත්තලා තියෙනවා. ඊළඟට අපි සමහර ප්‍රදේශවල ඩයිවිං යන වෙලාවල් අපි වෙන් කරලා දීලා තියෙනවා. යන්න පුළුවන් ප්‍රදේශ අපි දීලා තියෙනවා. ඔක අපි දන්නවා තවමත් විශාල පිරිසක් මේ වයිල් කැච් එක වෙනුවෙන් තවමත් ඒ ක්‍රියාවලිය යෙදෙනවා. නමුත් අපි ඉදිරි අවුරුද්දේදී මේෙන් දැඩි තීරණ ගන්න අපිට සිද්ධ වෙනවා. අපිට ඒක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අභිජනන මධ්‍යස්ථාන අභිජනනාගාර ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් අපිට ඒව ලබා දීම වෙනුවෙන් අපේ ප්‍රමුඛත්වයක් බවට අයපත් කරගෙන තියෙනවා කියන එක මතක් කරමින් ඔබ උන්වහන්සේලා සියලු දෙනාම සුබ අනාගතයක් වේවා කියන ප්‍රාර්ථනා කරමින් මම හිතනවා.